අපේ උතුම් දෙවියන් වහන්සේ අපේ උත්කෘෂ්ට වූ අලංකාර වූ අපේ රජුන් වහන්සේ හලෙලූයා. සොයන්න ඔබ වහන්සේගේ මුහුණයි. සොයන්න ඔබ වහන්සේගේ ස්පර්ශය මගේ දෙවියන් වහන්සේ හලෙලූයා. ඔබ වහන්සේට නමස්කාර වේවා. නමස්කාර වේවා. නමස්කාර වේවා ස්වාමීනි. හලෙලූයා. මගේ මුණ කියයි ඔබ සමීදුම් කියා මගේ දැසමයි ඔබ දෙස බලන්නට මගේ හදවත නැගී ඔබ ප්‍රේමයයි කියා දෙවිදේ මගේ දෙවිදේ මගේ මුණ කියයි ඔබ සමීදුම් කියා මගේ දැසමයි ඔබ දෙස බලන්නට මගේ හදවත නැගී ඔබ ප්‍රේමයයි කියා දෙවිදේ මගේ දෙවිදේ මා ජීවිතේ බැලතුරා ඔබ නම දෙන්නම් මා පවතින තුරා ඔබව සොයන්නම් මා සිතේ ආශාව ඔබ දැක ගන්නයි දෙවිදේ මගේ දෙවිදේ දෙවිදේ මගේ දෙවිදේ ඔබේ පාසයා මා දිව එන්නේමි මගේ දෙව් නිසා ඔබව නම දෙන්නේමි ඔබ ළඟ නිසා මා සැනසෙන්නේමි දෙවිදේ මගේ දෙවිදේ ඔබේ පාසයා මා දිව එන්නේමි මගේ දෙව් නිසා ඔබව නම දෙන්නේමි ඔබ ළඟ නිසා මා සැනසෙන්නේමි දෙවිදේ මගේ දෙවිදේ මා ජීවිතේ බැලතුරා ඔබ නම දෙන්නම් මා පවතින තුරා ඔබව සොයන්නම් මා සිතේ ආශාව ඔබ දැක ගන්නයි දෙවිදේ මගේ දෙවිදේ දෙවිදේ මගේ දෙවිදේ දෙවිදේ මගේ දෙවිදේ දෙවිදේ මගේ දෙවිදේ හලෙලූයා නමස්කාර වේවා ස්වාමීනි ප්‍රසුද්ධ වේවා මගේ දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා ඔබට ප්‍රශංසා වේවා මගේ දෙවියන් වහන්සේ ඔබට මහිමය වේවා මහිමය වේවා ස්වාමීනි ප්‍රසුද්ධ වේවා ස්තුති වේවා මගේ දෙවියන් වහන්සේ ඔබට නමස්කාර වේවා ස්වාමීනි අපේම දෙවියන් වහන්සේ බයි අපේ මුත්කෘෂ්ඨ අලංකාරය අපේ රජුන් වහන්සේම දවමයි ස්වාමීනි සියල්ලටත් වඩා උසස් සියල්ලටත් වඩා උතුම් අපේම රජුන් වහන්සේ අපේම ප්‍රේමී අධිපතියන් වහන්සේ
ඒ ජීවන අධිපතියාණන් වහන්සේ වූද අප ජීවත් කරන අපේ ස්වාමිනේ අප උදෙසා මරුණා වූද අප උදෙසාම ස්වාමීන් වහන්සේ නැවත මලුන්ගේ නැගිට්ටා වූද අපේ දෙවියන් වහන්සේට නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමිනේ මුළු මහිම වහන්සේටයි මුළු ගෞරව ප්‍රශංසාව වහන්සේටමයි ඔබ වහන්සේම අප සමග වේවා ඔබ වහන්සේ අප තුළ ක්‍රියා කෙරේවා ඔබ වහන්සේගේ ආත්මයෙන්ද ඔබ වහන්සේගේ බලය පූර්ණකමෙන්ද ස්වාමීන් වහන්සේ අපි එකිනෙකා වාලේප කෙරේවා ඔබට ස්තුති වේවා ස්වාමිනේ ඔබට ප්‍රශංසා වේවා මගේ දෙවියන් වහන්සේ ඔබට මහිමම වේවා නමස්කාර වේවා ස්වාමිනේ නමස්කාර වේවා මගේ දෙවියන් වහන්සේ ඔබට ස්තුති වේවා ස්වාමිනේ උතුම් උත්කෘෂ්ඨ අලංකාරය මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ හස්තය අප කෙරී වේවා ඔබ වහන්සේගේ තේජස ඔබ වහන්සේගේ අලංකාරය ඔබ වහන්සේ අපේ එකිනෙකා තුළ නිදහස් කෙරේවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් शुद्धात्मा वහන්සේගේ මුළු මාත්‍යා අපේගෙන කාතර බවවදින සේක්වා ඔබ වහන්සේගේ ආලේපයට අභිෂේකයට අප තුළ තබමින් ඔබ වහන්සේගේ ආත්මයෙන් අප පූර්ණ කොට අභිෂේක කොට ආලේප කෙරේවා ස්වාමිනේ शुद्धात्मा වහන්සේගේ ගින්න අපේගෙන කාතර ලැබෙලේවා ඔබ වහන්සේගේ ප්‍රේමය අප කෙරේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ වේවා ඔබ වහන්සේගේ ජීවන අප කෙරේ දරව වේවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ හස්තය අප කෙරේ වේවා ඔබ වහන්සේගේ තේජස අලංකාරය අප තුළ නිදහස් කරමින් शुद्धात्मा වහන්සේගේම ආත්මයන් වහන්සේ වහන්සේගේම හාලෙලූයා බලය ලේපේ කරන කොටගෙන අපේ ඉදිරියටත් ඉහළටත් රැගෙන ඒවා ස්වාමී ඔබ වහන්සේගේ ආත්මයෙන් පූර්ණ කෙරේවා ඔබ වහන්සේගේ ආත්මයෙන් ස්වාමීන් වහන්සේ අභිෂේක කෙරේවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබටම ස්තුතිය, ඔබටම ප්‍රශංසාව, ඔබටම නමස්කාරය. මුලම නමස්කාරය ඔබ වහන්සේගේ නාමයෙන්. මුලම ගෞරවය ප්‍රශංසාව ඔබට පමණක්මයි. ඔබ නිසාමයි ඔබ වහන්සේ දෙසමයි. ඔබ වහන්සේ වෙනුවෙන්මයි. නාසරේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අත්‍යතුම් බලවන්ත නාමයෙන්. හාලෙලූයා ස්වාමී. ඔබට ස්තුති වේවා මගේ දෙවියන් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා. ඔබට මහිමේ වේවා. නමස්කාර වේවා. හාලෙලූයා ස්වාමී. ස්තුති වේවා. ප්‍රශංසා වේවා. හාලෙලූයා. හොඳයි අපි ස්වාමීන් වහන්සේගේ වචනයට යොමු වෙන්න සූදානම් වෙමු. අපි සුළු මොහොතක් යාඥා කරමු. හාලෙලූයා. මගේ ජීවමාන ජේසුනේ මගේ දෙවියන් වහන්සේ අපි වහන්සේගේ සුදු අභිමුඛත්වයට ඇතුල් වෙනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ වචනය හදාරන්නටත් ඔබ වහන්සේගේ හදවතේ පණිවිඩය අපට දැනගන්නටත් අපි ඔබ වහන්සේගේ අභිමුඛත්වයට ඇතුල් වෙනවා ස්වාමීනි. ස්වාමී මගේ දෙවියන් වහන්සේ මේ මුළුම වචනය ඔබ වහන්සේගේ ශුද්ධාත්මේ නාලේප කොට ඔබ වහන්සේගේ සුදු ගින්නෙන් පවිත්‍ර කරමින් ස්වාමීන් වහන්සේ අපේ කෙනෙකාගේ හදවත් වලට අපේ ආත්ම වලට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේම හදවතේ පණිවිඩය ඔබ වහන්සේ කතා කරේවා. මේ මුළුම වචනයට විරුද්ධව ක්‍රියා කරන මේ මුළු හත් දිනයට විරුද්ධව ක්‍රියා කරන මේ මුළුම සතුරාගේ බලය මේ මුළුම අන්ධකාරයේ ක්‍රියාව ඒ ස්වාමීන් වහන්සේ හාලෙලූයා සියලු මනුෂ්‍ය බල පවා ඒ සියලු ස්වාමීන් වහන්සේ හාලෙලූයා මුළුම අන්ධකාරයේ ක්‍රියා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ශාප ප්‍රබන්ධ තහනම් කරන අතර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ ආත්මය කෙනෙක් ආතුන් නිදහස් කරමින් ඔව් ස්වාමීන් වහන්සේ මගේ වචනයක් නෙවෙයි නමුත් ඔබ වහන්සේගේම හදවතේ පණිවිඩයම අපට කතා කරේවා. ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ අපේ ආත්ම පුබුදවලනසේක්වා. ශුද්ධාත්මය වහන්සේ බලවත් ලෙසත් මහිමාන්විත ලෙසත් අප අතරේ ක්‍රියා කරන සේක්වා. ඔබ මාධ්‍ය ක්‍රියා කරේවා. ඔබ වහන්සේගේම ස්වාමීන් වහන්සේ ශුද්ධ ඒ බලවත් වූ වචනය ඔබ වහන්සේ මගේ ශුද්ධාත්මනි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේ මෙලිතරව කරේවා. ඔබ වහන්සේ මේ ගණන සේක්වා. නාසරේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමෙන්. 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 හාලෙලූයා. ස්තුති වේවා. ප්‍රශංසා වේවා. මහිම වේවා ස්වාමී. හොඳයි අපි ඉන්නේ යොහාන් පොතේ නේද? යොහාන් පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදයේ සිට. යොහාන් පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදයේ සිට. මේ වෙනුවට ජේසුස් වහන්සේ කොහෙද ඉන්නේ? බලන්න ඕනේ කොයිද බයිබල් පදේ. මතක නෑ නේ. 19 ගිය සෙනසුරාදා අපි කොතනින්ද නැවැත්තේ? ඒ වෙනකොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කොහෙද? කුරුසියේ නේද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ උන්වහන්සේගේ ආත්මය හෙළනු ලැබුවා. උන්වහන්සේ හිස නමා තමන් ආත්මය බාර දුන්සේක. ආමේන්. නේ උන්වහන්සේට පිපාසයක් ආවා. උන්වහන්සේගේ වැඩේ උන්වහන්සේ හමාර කරා, ඉවර කරා. ඒ වගේම ඒත් එක්කම උන්වහන්සේට පිපාසයක් ආවා. ඒ පිපාසයටත් උන්වහන්සේට මොනවද හම්බුනේ? තිත්ත කාඩිය ලැබුණා. නේද? ඊට පස්සේ උන්වහන්සේගේ ආත්මය උන්වහන්සේ හලසේක. බාර දුන්සේක. ඒ දවස සූදානම් වීමේ දවස බැවින් සබත් දවසේදී ශරීර කුරුසියෙහිම නොතිබෙන පිණිස ඔවුන්ගේ කෙන්ඩා බිඳුවා ඔවුන් පහ කරන්නට යුදෙව්වරු පිලාත්ගෙන් ඉල්ලුවෝය. මත් නිසාද ඒ සබත් දවස මහත් දවසක්ය. ආමේන්. මොකද කියන්නේ? ඒ දවස සූදානම් වීමේ දවසලු. මොකද සූදානම් වීමේ දවසක් කියන්නේ? මොනවටද අපි සූදානම් වෙන්නේ සාමාන්‍යයෙන්? මොකද මේ කාලය ඇත්තටම දැන් මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණ ලබන්නේ මොන වගේ කාලයකද? මොකද්ද ඒ උත්සව කාලය? පාස්කු උත්සව කාලේ නේ. පාස්කුවට සූදානම් වෙනවා. මේගොල්ලෝ පාස්කුවට ගොඩාක් සූදානම් වෙනවා. නේ. ඇයි ඒ මුහුන් නොදාපු රොටි ඒ වටේ ඩාව එක හදන්න ඕනේ. ඒ වගේ එන්න ඕනේ. එතකොට මේගොල්ලෝ සබත් දවස මේ පාස්කු මංගල්‍ය හරි සරුවට සමරනවා. නේ. එතකොට ඒව ඔක්කොම ලෑස්ති කරන්න ඕනේ. එතකොට දේවමාලිගාවට ගෙනියන ඒවා, පූජාවල් වලට ගෙනියන ඒවා මේ හැම එකක්ම ලෑස්ති කරගෙන මේ සූදානම් වීමේ දවසයි. එතකොට මේ සූදානම් වීමේ දවසේදී දවස බැවින් සබත් දවසේදී ශරීර කුරුසියෙහිම නොතිබෙන පිණිස දැන් මේගොල්ලෝ සබතට සූදානම් වෙනවා. පාස්කුවට සූදානම් වෙනවා. මොකද මේ පාස්කුවට අනිවාර්යයෙන්ම කොහොමද සබත් දවසට මේගොල්ලෝ කොහොමත් කිසිම රාජකාරියක් කරන්නේ නැහැ නේ. එතකොට ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම කඩවල් තියනවා නම් කඩවල් වල ඔක්කොම කෑෂ් බැලන්ස් කරලා නේද? මුදල් කොහොමද කියලා බලලා ඒක ඔක්කොම බැලන්ස් කරලා කඩේ වහලා අරගෙන එන්න ඕනේ සල්ලි ගෙදර. කඩේ තියන්නේ නැහැ.
නේද? හැම දෙයක්ම ඔක්කොම ක්ලෝස් කරන්න ඕනේ. ක්ලෝස් කරලා එන්න ඕනේ. account ඔක්කොම ක්ලෝස් කරනවා. මේගොල්ලෝ සතියකට සැරයක් නේ යුදෙව් සංස්කෘතිය විදිහට මේගොල්ලෝ සතියකට සැරයක් මේගොල්ලෝ ගණන් බලනවා හැම දෙයක්ම. ඒගොල්ලන්ගේ ආදායම මේගොල්ලෝ සතියකට සැරයක් ගණන් බලනවා. ඇයි ඒ? ඒගොල්ලෝ සබත් දවසට යන්නේ සූදානම් වෙලා. සබත් දවසට යනකොට ඒගොල්ලෝ අනිවාර්යයෙන් මේගොල්ලන්ගේ දසෙන් කොටස් අරගෙන යන්න ඕනේ. සතියෙන් සතිය ඒගොල්ලෝ දසෙන් කොටස් කෙරුවේ. එතකොට ඒ සතිය ආදායම ගණන් බලලා ඒ සතිය දසෙන් කොටස ඒ ගණන් බැලුවේ නැත්නම් අනිත් දවසේ පාස් මේ සබත් දවසේ දසෙන් කොටස් අරන් යන්න බැහැනේ ගණන් බලලා තිබුණ නැති. ඒ නිසා අනිවාර්යයෙන්ම සිකුරාදා දවසේ සමාවෙන්න සබත් දවසේදී මේගොල්ලෝ මේ කිසිම ව්‍යාපාරයක් අරින්නේ නැහැ. කිසිම රැකියාවක් කරන්නේ නැහැ. නේ කොටලුවෙක්වත් නේ කිසිම මේ නිවසේ බල්ලෙක්වත් නේ කිසිම සතෙක්ට කිසිම වැඩක් කරන්න දෙන වැඩකාරියෙක්ගෙන්වත් වැඩක් ගන්න එන ආගන්තුකයෙක්ගෙන්වත් වැඩක් ගන්නෙ නැහැ නේ. ඒතොර හැමෝගෙම ගණන් බේරනවා. දැන් වැඩ කරන අයගේ උනත් පඩි ගෙවලා එදා සතියෙන් සතිය පඩි ගෙවන්නේ. ඒකයි අද වුණත් යුරෝපා සංස්කෘතියේදී හැම එකම ගණන් හදන්නේ සතියෙන් සතියට. මේ ආසියාවේ සංස්කෘතිය තමයි මාසෙන් මාසෙට ගණන් හදන්නේ. දැන් මමත් ඕස්ට්‍රේලියාවේදී අපේ රෙන්ට් එක උනත් කියන්නේ සතියකට මෙච්චරයි. අපි තමයි අපේ රටවල තමයි මාසෙකට මෙච්චරක් කියන්නේ. සාමාන්‍ය සතියකට මෙච්චර ගානයි. සතියකට ඩොලර් 120යි. සතියකට ඩොලර් 150යි. right? ඒ වගේ. එතකොට ඔයා වැඩ කරනවා නම් වැඩ කරන්නේ කොහොමද? වැඩ කරන්න සතියකට මෙච්චරයි ඔයාට ගෙවන්නේ. එහෙම තමයි කතා කරන්නේ. එතකොට ඒ සංස්කෘතියාවේ මේ යුදෙව් සංස්කෘතිය. එතකොට ඒ නිසා මේගොල්ලෝ සතිපතා ගණන් හැදුවා ගණන් බැලුවා. ඒ නිසා මේගොල්ලෝ ඒගොල්ලන්ගේ කිසිම කාර්යයක් unfinished business තිබුණේ නැහැ. කියන මොනවද? බාගෙට නවත්තන්නේ බ්‍රහස්පතින්දා රැ වෙද්දී නැත්නම් සබත් දවසට ඉස්සෙල්ලා රාත්‍රියේ වෙද්දී කිසිම දෙයක් බාගෙට නවත්තපු ඒවා දේවල් නැහැ. හැම දෙයක්ම මේගොල්ලෝ අවසන් කරනවා. දැන් ෆැක්ටරි එකක් වුණාත් තියෙනවනේ ව්‍යාපාරයක් තියෙනවනේ ඒකේ ඕඩරයක් තියෙනවනේ ඒ ඕඩරේ අනිවාර්යෙන්ම මේගොල්ලෝ කොහොම හරි වැඩිපුර පැය ගණන් හරි වැඩ කරලා සබත් දවසේ රෑ ඒ 12 වෙන්න ඉස්සෙල්ලා මේගොල්ලෝ ඒ ඕඩරේ සම්පූර්ණ කරනවා. තේරෙනවද? බාගෙට නවත්තන්නේ කිසිම දෙයක් හරියටම සබත් දවසේදී ඔක්කොම ගාන්ට මේවා කරනවා. ඉවර කරලා ඒ හැම දෙයකම ගණන් බලලා දේවමාලිගාවට ඉස්සෙල්ලාම මේගොල්ලෝ කාටවත් ගෙවන්නත් ඉස්සලා අරගොල්ලන්ට පඩි නඩි ගෙවන්නත් ඉස්සෙල්ලාම ගණන් හදලා මොකද කරන්නේ? දේවමාලිගාවේ කොටස අයින් කරනවා. දසෙන් කොටස පූජනීයනේ. දසෙන් කොටස අයින් කරලා ඊට පස්සේ වැඩකාරයන්ගේ වැඩකාරියන්ගේ හැමෝගෙම පඩි නඩි ගෙවලා ඒගොල්ලන්වත් ගෙවල් වලට යවලා ඇයි ඒගොල්ලෝ ගෙවල් වල ඒගොල්ලන්ගේ පවුල් එක්ක තමයි සබත සමරන්න ඕනේ. නේ මොකද හැමෝම සබත අවසානයේ සබත් දවසේ රාත්‍රී කෑමක් ඒගොල්ලෝ ගන්නවා. ඒක පවුලක් විදිහට එකට ගන්නෙ. මුළු පවුලම එකතු වෙන යුදෙව් සංස්කෘතිය. හැමෝම සබතට ගිහිල්ලා සිනගෝගයට ගිහිල්ලා ඊට පස්සේ ගෙදර ඇවිල්ලා කට්ටියම ලස්සන කෑම මේසයක වාඩි වෙලා හැමෝම පවුලත් එක්ක එකට යාඥා කරලා ස්වාමීන් වහන්සේට ස්තුති කරලා සබත සමරනවා. ආමෙන්. ඉතින් ඒ නිසා මේගොල්ලෝ මේ සූදානම් මේ දවස විශේෂයි. එතකොට ඒ නිසා මේගොල්ලෝ කියන දැන් මේ කුරුසියේ මේ වගේ මිනිස්යන් එල්ලලා තියෙන එක හොඳ නෑ වෙනකොට. හොඳ නැහැ. ඒ හින්දා මොකද කරන්න ඕනේ? ඒගොල්ලන්ව අයින් කරන්න ඕනේ. මොකද ඒකත් unfinished business එකක්. දැන් මේගොල්ලෝ මැරුවා නම් මූර්ත ශරීර එල්ලි තියන්න නරකයි. මොකද දැන් මේ උත්සව අවස්ථාවක් නේ. මොකද කරන්නේ? ඔවුන්ගේ කෙන්ඩා බිඳුවා. මොකද්ද කෙන්ඩා? මොනවද කෙන්ඩා කියන්නේ? තියෙනවද ඔයගොල්ලන් කෙන්ඩා? කෙන්ඩා පෙරලෙනවා කියන්නේ. කෙන්ඩා මොකද කෙන්ඩා මොනවා කරනවා කියන්නේ? කෙන්ඩා බිඳුවා ඔවුන් පහ කරන්ට යුදෙව්වරු පිලාත්ගෙන් ඉල්ලුවය මක්නිසාදේ සබත් දවස මහත් දවසක් කිය. කෙන්ඩ මේ බිඳනවා කියන්නේ ඇයි? කෙන්ඩ බිඳනවා කියන්නේ ඇයි? කෙන්ඩ බිඳින්නේ ඇයි? කෙන්ඩ කියන්නේ කොන්දට නෙමෙයි. කෙන්ඩ කියන්නේ කකුලේ මස් ගොබෙත් එක්ක තියෙන එතන කෙන්ඩා. එතන තියෙන අමතර හීන් මේ අස්තිය. ඒක තමයි කෙන්ඩා කියන්නේ. නේ. ඒ කකුලේ සපෝට් එකේ ඒක තියෙන්නේ. එක්ස්ට්‍රා අස්තියක් තියෙනවා. ඒකට තමයි කෙන්ඩා කියන්නේ. ඒතකොට ඒක කඩන්න ඕනලු. ඒ කඩන්නේ. මලමිනියක් මොකද වෙන්නේ මේ මරුණාට පස්සේ?
මලමිනිය මැරුණ මොකද? කල්පින බෑ. මලමිනිය ගල් වෙනවා. ආමෙන්. මලමිනියක් ගල් වෙනවා මැරුණාට පස්සේ. එතකොට මොකද කරන්නේ? එයාව අයින් කරන්න. ඒව ගල් වෙලා නිසා අයින් කරන්න අමාරුයි. ගෙනියන්න අමාරුයි. එතකොට මේගොල්ලෝ කඩලා ගන්න. ඔයගොල්ලෝ දැකලා තියෙනවා නම් නේ දැකලා තියෙනවා නම් මේ ෆිල්ම් වල හරි එකසර ෆිල්ම් එකක මම දැක්කා. අර තිබුණා චාන්දනී සෙනවිරත්නද කවුද? එයා මේ කරන්නේ මෘත ශරීරාගාරයක් කරන්නේ. එයාගේම තාත්තගේ මිනිහද මොකද්ද පුතාගේද මන් දන්නේ. එයාගේ බොඩි එක එයාමයි මේ සම්පූර්ණයෙන් එම්බාම් කරලා ලෑස්ති කරන්නේ. ඉතින් මේ ඒගොල්ලන්ට ඒ ඇට තද වෙලා තියෙනවා කඩන්න වෙනවා. මිනිහ අයින් කරන්න. මොකද නැත්තම් මිනිහ එහාට මෙහාට ගෙනියන්න අමාරුයි. ගල් ගහිලා තියෙන හින්දා. මොකද දැන් මේවා හැම මෙහෙම වෙලා. නේ ඒව ඔක්කොම කඩලා ගන්න ඕනේ. ඇට බිඳලා ගන්න ඕනේ. එනිසා සබත් දවස මේ සබත් දවසනික සාමාන්‍ය සබත් දවසක් නෙමෙයි. මේක ඇවිල්ලා මොකද්ද? මහත් දවසක්. ඒ මහත් දවසක්. ඒක පාස්කුවේ සබත් දවස නේ. පාස්කුවේ සබත් දවස. එනිසා යුදෙවරු ගිහලා පිලාත්ගෙන් ඉල්ලනවා මේකත් ඉවර කරන්න ඕනේ. මේ වැඩෙත් ඉවර කරන්න ඕනේ. එබැවින් හේවායෝ ඇවිත් පළවෙනියාගේත් ඔහු සමග කුරුසිය ඇන ගසන ලද අනික් අයගේත් කෙන්ඩා බින්දෝය. හේවාය මොකද කරේ? සොල්දාදු ඇවිල්ලා අරගොල්ලන්ගේ කෙන්ඩා ඇවිල්ලා බින්දාලු පළමුවෙනියාගේත් ඔහු සමග කුරුසිය ඇන ගසන ලද අනික් අයගේත් පළමුවෙනියාගේත්. ඒ පළමුවෙනියා කියන්නේ? ඒ පළමුවෙනියා කියන්නේ? ඒ පළමුවෙනියා කියන්නේ ජේසුස් වහන්සේ. ඒ ජේසුස් වහන්සේ පළමුවෙනියා කියන්නේ? ආරම්භයෙන් එයා තමයි දෙවියන් වහන්සේගේ කුළුඳුලා නේ. මේ දෙවියන් වහන්සේගේ කුළුඳුල් දරුවා. ආමෙන්. ඉස්සෙල්ලාම මේ පොළොවට දෙවියන් වහන්සේ ආදම මැව්වාට නමුත් දෙවියන් වහන්සේගේ කුළුඳුල් පුත්‍රයා ඇවිල්ලා ජේසුස් වහන්සේ. ආමෙන්. ඒතර කුළුඳුලා හැමදාම ජේසුස් වහන්සේ. පළමුවෙනියා ජේසුස් වහන්සේ. අවසානයත් ජේසුස් වහන්සේ. පළමුවෙනියාද අවසානයේ ඇල්ෆා ඔමෙගා. ආමෙන්. එතකොට පළමුවෙනියාවත් අයින් කරා. ඒ වගේම අනිත් අයවත් ඒ විදිහටම අයින් කරා. නමුත් ඔහු යේසුස් වහන්සේ ළඟට ආකල උන්වහන්සේ මැරී සිටි බව දැක උන්වහන්සේගේ කෙන්ඩා නොබින්දෝය. ආමෙන්. අරගොල්ලන්ගේ කෙන්ඩා බින්ද නමුත් ජේසුස් වහන්සේගේ කෙන්ඩා බින්දේ නැහැ කියනවා. ආමෙන්. ඇයි ඒක අනාගත වාක්‍යයක් ස්ථිර කරන්න ඕනේ බින්දින්න බෑ. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා ඇති දැන් ඔය හලාල් ක්‍රමයට ඔය කියලා මේ මරනවා නේ. මේ සත්තු මරන්නේ හලාල් ක්‍රමයට නේද? මෙහි අරාබි සංස්කෘතියට. ඉතින් ඕක පැමිණියේ එහෙන්. ඔය පූජාවට උනත් බැටළුවෙක් උනත් මරණ ක්‍රමයක් තියෙනවා. මේගොල්ලෝ කන්න උනත් මස් මරණ ක්‍රමයක් තියෙනවා. ඒගොල්ලෝ ඇට බින්දින්නේ නැතුවයි මරන්නේ. right. ඒ ඇට බින්දින්නේ නැතුව මරන්නේ ඒක තමයි ඒගොල්ලන්ගේ ක්‍රමය. ඇට බින්දින්නේ නැතුව මරන්නේ ඒකත් එක්ක අර අමුලේ කෑවොත් එහෙම හොඳ නෑ ඒකට. ඇට බින්දුත් අමුලේ එනවා අර වගේ ඇතුලේ. ඒ නිසා අමුලේ මස් එක්ක එකතු වෙන්නේ නැති වෙන්න මේගොල්ලෝ ඇට බින්දෙන්නේ නැති වෙන්න තමයි මේගොල්ලෝ සතෙක් මරුවත් උනත් මරන්නේ. එතකොට ඒක තමයි ඒගොල්ලන්ගේ පූජාවක ක්‍රමය. ඒ විදිහටම තමයි ඒගොල්ලෝ කන්න උනත් මස් ගන්න ඒ සත්තු මරන්නේ. ඒ ක්‍රමයට. එදා ඉඳන් දෙවියන් වහන්සේ කියලා දුන්න ඒ ප්‍රතිපත්තියට තමයි මේගොල්ලෝ ඒ දේ කරන්නේ. එතකොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙත් කෙන්ඩ බින්දේ නැහැ කියනවා. ඇට බින්දේ නැහැ. මොකද එහෙම වුණොත් ඒක පූජාව සම්පූර්ණ නැහැ. එසේ වුවත් හේවායන්ගෙන් එක්කෙනෙක් කෙල්ලයකින් උන්වහන්සේගේ ඇලයට ඇන්නේය. ඒ කියන්නේ හිම ලේත් වතුරත් නික්මුණේය. ඇලයට ඇන්නවලු. ඇලයට කියන්නේ මොකටද? ඇලයට කියන්නේ උන්වහන්සේගේ පැත්තකින් උන්වහන්සේගේ හදවතට. එතකොට මොකද කරන්නේ? ලේත් ඉස්සෙල්ලම ලේ පිටු වුණා ඊට පස්සේ වතුර පිටු වුණා. වතුර පිටු වුණා කියන්නේ මොකද? සම්පූර්ණයෙන් උන්වහන්සේගේ ලේ දැන් ඇඟෙන් ගිහිල්ලා ඉවරයි. ආමේන්. ඒක අපි කියන්නේ උන්වහන්සේගේ අවසාන ලේ බිඳුව තෙක්ම උන්වහන්සේ අප වෙනුවෙන් වගිරුවා. ආමේන්. දැන් පූජාවක වුණත් බැටළු පැටුවෙක් මැරුවාම ඒ බැටළුවගේ සම්පූර්ණ ලේ ගලලා යන්න ඕනේ. අයින් වෙන්න ඕනේ. අයින් වුණාට පස්සේ තමයි ඒ බැටළුවගේ හැම ගහලා ඒ බැටළුවව ගෙනහිල්ලා අර කෑමට හරි පුලුස්සන්න හදන්නේ. ඒ දුර්තනත්තේ සාක්ෂි දී තිබේ.
ඔහුගේ සාක්ෂිය සැබෑයි නුඹලාට විශ්වාස කරන වෙනස තමා සැබෑව කියන බව ඔහු දන්නේ. මේක සාක්ෂියක් දීලා තියෙන බලාගෙන හිටපු එක්කෙනෙක් සාක්ෂියක් දීලා තියෙන මේ සාක්ෂිය සැබෑය කියනවා. මේ සාක්ෂිය ඇත්තයි කියලා යොහන්තුමා ඒකට ප්‍රතිඥා දෙනවා. ආමෙන්. මක්නිසාද මේ දේවල් සිද්ධ වුණේ උන්වහන්සේගේ ඇටයක්වත් බිඳුණු නොලැබෙන්නේ යයි ලියා තිබුණු ලියවිල්ල සම්පූර්ණ වන පිණිසය. ආමෙන්. උන්වහන්සේගේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමීන් වහන්සේගේ බැටළුවන්න් වහන්සේ අප වෙනුවෙන් පූජා වෙනවයි කියලා අනාගත වස්තුරු ලියලා තිබ්බ වෙලාවේදී කියලා තියෙන මොනවද මෙයාගේ ඇටයක්වත් බින්දෙන්නේ නැහැ කියලා. ඒක දැන් සම්පූර්ණ වෙන පිණිස මේ දේවල් ඒ විදිහට සිදු වෙනවා. නැවතත් ඔවුන් විසින් අනින ලද තැනන් වහන්සේ දෙස ඔහු බලන්නෝයයි වෙන ලියවිල්ලක කියා තිබේ. ඔවුන් විසින් අනින ලද තැනන් වහන්සේ. ඔවුන් විසින් අනින ලද තැනන් වහන්සේ කියන්නේ මොකද්ද? ඒගොල්ලමයි ඇන්නේ ඒගොල්ලමයි මැරුවනේ ඒගොල්ලම මරලා ඒගොල්ලම ඇනලා ඒගොල්ලම එයා ගැන සලකලා බලනවා නේ දැන් ඇනලා මරලා ඉවරලා නේ සිස්ටර් ඩියානා මොකද උනේ කවුද ඇන්නේ කාටද ඇන්නේ නේ රයිට් අනපු කායම සලකලා බලනවා නේ ඒගොල්ලොම දැන් අනපු යුදෙව්වරුමයි ස්වාමීන් වහන්සේව මරෝපු යුදෙව්වරුමයි කියන්නේ අනේ ওই ශරීරේ මෘත ශරීරේ ඔහොම තියෙන්න හොඳ නෑනේ නේ දැකද ඒගොල්ලොම මරලා ඉවරලා ඒගොල්ලොම සලකා බලනවා ඒ මෘත ශරීරය ගැන ඒකයි කියන්නේ ඔවුන් විසින් අන් ලද තැනන් වහන්සේ දෙස ඔහු බලන්නෝ යන වෙන ලියවිල්ලකත් ලියා තිබේ. ඉන්පසු යුදෙව්වරුන්ට බය නිසා රහසින් යේසුස් වහන්සේගේ ගෝලයෙක්ව සිටියා වූ අරිමාතියේ යෝසප් ජේසුස් වහන්සේගේ මිනිය ගෙන යන පිණිස පිලාත්ගෙන් ඉල්ලුවේය. පිලාත් අවසර දුන්නේය. එහෙයින් ඔහු ඇවිත් යේසුස් වහන්සේගේ මිනිය ගෙන ගියේය. ආමෙන්. රහසින් ජේසුස් වහන්සේගේ ගෝලයෙක් වෙලා හිටියා කියනවා කවුද? අරිමාතියේ යෝසප්. අරමාතියේ යෝසප් මොකද කරන්නේ එයා තමයි පිලාත්ගෙන් ඇවිල්ලා මෘත ශරීරය ජේසුස් වහන්සේගේ මෘත ශරීරය පිලාත්ගෙන් ඉල්ලගෙන යන්නේ. පිලාතුත් අවසර දෙනවා. පළමුවෙන් රාත්‍රියේහි උන්වහන්සේ ළඟට ආවා වූ නිකදෙමුස්ද ගන්ධ රස මිශ්‍ර වූ අගලි රාත්තා 100ක් පමණ රැගෙන ආවේය. කවුද ඇවිල්ලා තින්නේ? සුවඳ ද්‍රව්‍ය අරගෙන කවුද ඇවිල්ලා තින්නේ? නිකදෙමුස්. කවුද නිකදෙමුස් කියන්නේ? නැහැ. නිකදෙමුස්? පරිසිවරෙක් නේ. නිකදෙමුස් කියන්නේ පරිසිවරෙක්. ආමෙන්. නිකදෙමුස් කියන්නේ දේව මාලිගාවේ සැන්හෙඩ්‍රින් සභාවේ හිටපු කෙනෙක්. ආමෙන්. හලෙලූයා. එයා තමයි අර රාත්‍රියේ හම්බෙමු කිව්වේ ජේසුස් වහන්සේට. ජේසුස් වහන්සේව දැනගෙන. නේ. එයා පරිසිවරෙක්. එයා යුදෙව් පූජකවරන්ගේ සැන්හෙඩ්‍රින් සභාවේ කෙනෙක්. දේව මාලිගාවේ ඇතුලේ ලොක්කෙක්. දැන් එයා එනවා එයාත් එක තමයි ජේසුස් වහන්සේ කිව්වේ අර මොකද්ද වතුරෙන්ද ආත්මයෙන්ද යමෙක් නූපන්නොත් ඒ කෙනාට ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න බැහැයි කියලා නේ එතකොට එයාත් මෙතෙන්ට ආවලු මොන අරගෙන සුවඳ ද්‍රව්‍ය අරගෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මෘත ශරීරයට සුවඳ ද්‍රව්‍ය ගන්න. එතකොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කවුද? චූදිතයෙක් විදියට වැරදිකාරයෙක් විදියට අපරාධකාරයෙක් විදියට මරණු ලැබුවාට නමුත් උන්වහන්සේට හොඳ මොකද අවසන් කටයුතු උන්වහන්සේගේ හොඳට සිද්ධ වෙනවා. ආමෙන්. එයාගේ මෘත ශරීරය බාර ගන්න කෙනෙක් ඉන්නවා. ආමෙන්. වෙන අපරාධකාරයන්ගේ මෘත ශරීර වගේ ගිහිල්ලා ඔහේ ඩන්ජන් එකකට දැම්ම නැහැ. ගිහිල්ලා විසික් කරලා ආවේ නැහැ. ගින්නකට අල්ලලා දාලා ආවේ නැහැ. කන්දකින් පල්ලෙහාට දාලා ආවේ නැහැ. ආමෙන්. මේකට අයිතිකාරයෙක් මෙන්න ඉදිරිපත් වෙනවා. කවුද අයිතිකාරයා? අරමාතියේ යෝසප්. කවුරුත් අහලා තිබුණේ නැහැ වෙනකොට අරමාතියේ යෝසප් කෙනෙක් ජේසුස් වහන්සේට හිටියා කියලා. හැමෝම අහලා තිබ්බේ කවුරු ඉන්නවා කියලාද? හැමෝම අහලා තිබ්බේ ජේසුස් වහන්සේට ඉන්නවා කියලා පේත්‍රස්ලා, යොහාන්ලා, මතෙව්ලා, මාක්ලා. හලෙලූයා. ඒ වගේ මරියා, මත්ගලායි මරියා, නේ අම්මා අපි කවුරු හරි මැරුණොත් එහෙම අපේ ශරීර ගෙනියන ඉස්සෙල්ලම එන්නේ කවුද අපේ? අපේ පවුලේ අයනේ. අපේ අම්මා, අපේ තාත්තා, නැත්නම් අපේ සහෝදරේ, අපේ සහෝදරියා, නැත්නම් අපේ ගෝලයෙක්, අපිත් එක්ක වැඩ කරන කෙනෙක්.
ස්වාමීන් වහන්සේගේ මෘත ශරීරය අරන් යන්න අර 12 දෙනාගෙන් එක්කෙනෙක්වත් ආවද? නැහැ. අඩුම ගානේ අම්මවත් නැහැ. අඩුම ගානේ තමන්ගේ සහෝදරෙක් යොහාන්ලවත් ෆිලිප්ලවත් දිදිමුස් නේ කට්ටිය කොච්චර හිටියද නේ? කොච්චර හිටියද ස්වාමීන් වහන්සේගේ වටේ නේ ස්වාමීනි ඔබ වහන්සේට නම් අපි මැරෙන්න දෙයි කිව්ව කන කපපු අයත් හිටියා නේ ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න නේ ප්‍රේම කරන්න ස්වාමීන් වහන්සේ ප්‍රේම කරන්න ගගා යොහාන්ලා හිටියා මාක් ලැඳුම් දාලා දිව්වා ආමේන් හලෙලූයා ස්වාමීන් වහන්සේ මරුණට පස්සේ ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන්ම මැරුණේ තනි වෙලා ආමෙන්. ඒ වගේම උන්වහන්සේගේ මෘත ශරීරය ගෙනියන්නවත් ස්වාමින් වහන්සේ එක්ක ජීවිතය දෙන්නම්. අනේ මං ඔයා වෙනුවෙන් මැරෙන්නම් කියාගෙන වාගේ උන්වහන්සේව ලෙවකාගෙන හිටපු එක්කෙක් හිටියේ නෑ. උන්වහන්සේගේ වඩුම ගානේ මෘත ශරීරයවත් බාර ගන්න. හලෙලූයා. එතකොට අපිට කොහොමද නේ? හලෙලූයා. ඕක තමයි තත්ත්වය. ඕක තමයි සැබෑ තත්ත්වය. ආමෙන්. ඒ වගේම නිකදෙමුස් කොහේ හිටපු කෙනෙක්ද? ඇත්තට මේ ගෝලයන්ගේ භාගයක් දැනගෙන හිටියවත් නෑ. ජේසුස් වහන්සේ නිකදෙමුස් හම්බුණා. ජේසුස් වහන්සේ නිකදෙමුස් එක්ක පොඩි කතන්දරයක් කතා කරා. මොකද රාත්‍රියේ හොරෙන් කතා කරේ. මොකද නිකදෙමුස්ට බය හිතුණා. නිකදෙමුස් බයෙන් කතා කරේ ජේසුස් වහන්සේ එක්ක රැට හිමීට ගෙදරට එන්න කියලා හොරපාරෙන්. ඇයි පූජකවරුන්ට ආරංචි වුණා දේවමාලිගාවේ සෙට් එකට ආරංචි වුණා තෙන කචල් එක වෙන්නේ. ආමේ අපේ තින්නේ අර වෙන සභාවල කට්ටිය එන්නේ ඇවිල්ලා පාස්ටර් කියන්න නම් එපා හොඳේ යාඥා කරගත්ත කියලා අපේ සිස්ටර්ගෙන් බැනුම් අහන්න තමයි වෙන්නේ නේ පුර පාරෙන් නේ රෑ වෙලා එන්නේ අනේ සබත් දවසක එන්න බෑ මම ඔන්න උනේ වෙන දවසක එන්නම්කෝ පාස්ටර් ගෙදර ඉන්න දවසක් කියන්නකෝ ආමෙන් ඇයි කාට බයද මේ තමන්ගේම පාස්ටර්ලට බයන්ගේ තමන්ගේම සිස්ටර්ලට බය තමන්ගේම නේ පූජකයන්ට බයි හලලූයා නේ ඉතින් ඒ වගේ තමයි නිකදමුස්ටත් බයක් තිබුණා තමන්ව සෙන්හෙඩ්රින් සභාවෙන් අයින් කරයි තමාගේ පරිසිවරයෙක් විදියට යාට තිබුණ සමාජයේ පිළිගැනීම නැති වෙයි මොකද දැන් හැමෝම ස්වාමීන් වහන්සේට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධව කතා කරපු සෙනඟ ආමේන් හලලූයා අපි කවමදාකවත් අපි හොඳට දැනගන්න ඕන දෙයක් අපිට ස්වාමීන් වහන්සේ තුළ අපි ස්වාමීන් වහන්සේට මෙහෙම වුණා නම් අපිට නොවේද අපි කවමදාකවත් අපි බලාපොරොත්තු වෙන අය නෙමේ අපි අවසාන මොහොතේ අපි ගාව ඉන්න යන්නේවත් අපිව ගැන බලන්න යන්නේවත් කවමදාකවත් රහසින් හම්බෙච්ච කෙනෙක් ආමෙන් රහසින්ව ගෝලයෙක්ව සිටිය කෙනෙක් හලලූයා මෙතන මහා ලොකුවට කෑ ගහගෙන නේ ස්ටේජ් එක මැද සෙනගට කෑ ගහලා මයික් වලින් පාස්ටර්ගේ හොඳ කියාගෙන ලොකු පාස්ටර්ගේ හොඳ කියාගෙන මෙහෙන වර්ණනා කරගෙන ඉන්න එක්කෙනෙක්වත් අන්තිම මොහොතේ ඉතුරු වෙන්න යන්නේ නැහැ. ආමේන්. නමුත් සභාවේ සමහරලාට පැත්තක ඉඳලා සමහරලාට සභාවට හැමදාම උනන්දුවෙන් නාපු කෙනෙක් කොහේ හරි ඉඳලා තමයි අන්තිම මොහොතේ එයා තමයි අර කොච්චර අර කට්ටිය වටේ හිටියා. මරුණට පස්සේ අන්තිමට ආවෙනින් ඉදිරිපත් වෙන්න යන්නේ අර පැත්තක හිටපු කෙනෙක්. ආමේන්. ජේසුස් වහන්සේටත් එහෙමමයි. හලෙලූයා. ඒ නිසා අනිවාර්යෙන් ළඟ මෙතනම ළඟ ඔයාගේ රවුම ඉන්න කට්ටිය නනේ. කිසිම දවසක විශ්වාස කරන්න එපා. ආමේන්. ඔයා ජීවත් වෙලා ඉන්නකම් ආමේන්. ඔයාට දේවල් තියෙනකම් ඔයාට යමක් කරන්න පුළුවන් තාක්කල් ඒ අය ඒ රවුම ඇතුළේ ඉඳී ආමේන්. හලෙලූයා. නමුත් ඔයාට බැරි වෙන තැන ඔයා අසරණ වෙච්ච තැන ඔයා නැති වෙච්ච තැන ඔයා නැහැ කියලා දැනගත්ත ගමන් ඒ රවුම කොහෙ ගියාද කියලා නැති වෙයි. ආමේන්. අන්තිමට ඉතුරු වෙන්නේ අන්තිමට ඔයාව හොයාගෙන යන්නේ අර රහසින් ඔයාගෙන යාඥා කරපු රහසින් ඔයාගෙන් දෙයක් ඉගෙන ගත්ත රහසින් ඔයාගේ ගෝලත්වයක හිටපු කෙනෙක් හලෙලූයා නැත්තම් රහසින් ඔයාව හම්බෙච්ච කෙනෙක් ආමේන් ඒ කෙනෙක් තමයි අවසානයේ ඉදිරිපත් වෙන්න යන්නේ
ස්වාමීන් වහන්සේටත් එසේමයි අපිටත් එසේමයි. ආමෙන්. ඔහු යේසුස් වහන්සේගේ ශරීරය රැගෙන යුදෙවුරුන් තැන්පත් කරන සිරිත ලෙස සුවඳ බඩු සමග සිහින් හන රෙදි වලින් එය වෙලූහ. ආමෙන්. යුදෙව්වරු මනුෂ්‍යයෙක්ගේ මෘත දේහය කොයි විදිහට දාදාහනය කරන්නේ ඒ විදිහට මේගොල්ලෝ ඒ සංස්කෘතිය ඒ විදිහට මේ ප්‍රතිපත්ති විදිහටම සිහින් හන රෙදි වලින් ස්වාමීන් වහන්සේගේ නේ මෘත ශරීරය එතුවා කියනවා. ඔතලා සුවඳ ද්‍රව්‍ය ගෑවා කියනවා. උන්වහන්සේ කුරුසියෙහි යන ගසුන් ලැබූ ස්ථානයේහි උයනක් තිබුණේය. ඒ උයනෙහි ඒ තාක් කිසි කලක කිසිවෙකු නොතැබුවා වූ අලුත් සොහොන් ගෙයක් තිබුණේය. ආමෙන්. හොඳට ඉරක් ගහගන්න ඕවට. ස්වාමීන් වහන්සේ කුරුසිය යන ගැහුවට ස්වාමීන් වහන්සේ නිකම්ම තැනක ආදාහනය කරේ නැහැ. අලුත් උයනක් තිබුණා. මෙතන නිකන් උයනක් කියන්නේ නැහැ ලස්සන තැනක් මිස. ඒක වනාන්තරයක් නෙමෙයි, ඒක කැලෑවක් නෙමෙයි, අතාරපු තැනක් නෙමෙයි. උයනක් කියන්නේ ඇයි? ඇයි අපි උයනක් කියන්නේ මොකක් හරි තැනකට? උයනක උයන් පල්ලෙක් ඉන්නවා. නේ? උයනක උයන් පල්ලෙක් ඉන්නවා. කවුද උයන් පල්ලා කියන්නේ? යුනේ ඉන්න බල්ලද? නෑ. කවුද උයන් පල්ලා කියන්නේ? උයනේ ගස් වවල පාක් එකක් වගේනේ. උයන කියන්නේ උයනක් කියන්නේ කැලෑවක් වගේ ඔහේ ගස් වැවිච්ච තැනක් නෙමෙයි. උයන කියන්නේ ලස්සනට ගස් හිටවලා ඒ ගස් මේන්ටේන් කරන, ගස් වලට වතුර දාන්න, ඒ ගස් වල පළදාව හරියට මේවා කරන්න, කපන්න, කොටන්න, මල් වලට තව වෙනම පොහොර අවශ්‍යයිද ඒවා දාන්න. ඒකට වෙනම උයන් පල්ලෙක් ඉන්නවා. ඒ වගේ ලස්සන උයනක් තිබුණා. දැන් ගෙස්සෙමන කියන්නේ මහා නිකන් තැනක් නෙමෙයි. ඒක උයනක්. ඇයි උයනක් කියන්නේ? ඒකේ තිබුණා ඔලිව ගස් තිබුණා. ඒකේ මිදි ගස් තිබුණා. ආමෙන්. සෙනකට ගිහිල්ලා ලස්සනට නේ පික්නික් එකක් එහෙම යන්න ලස්සන තැනක් ඒක. එතකොට මේ වගේ උයනක් තිබුණා. අන්න එතකොට ධම්මි කොයිද උයනක් කියන්නේ? එතකොට ධම්මි සිස්ටර් උයන් පල්ලෙක් ඉන්නවා. එතකොට උයන් පල්ල ලස්සනට ඒ උයන තියාගෙන හිටියා. ආමෙන්. හොඳට අතුපතු ගාලා ලස්සනට තනකොළ කපලා ඒ විදිහට ඒ උයනක තිබුණාලු කියනවා. මොකද්ද? කිසිවෙකු ඒ තාක්කල් කිසි කලක කිසිවෙකු නොතැබුවා වූ. ආමෙන්. කිසි කලක කවමදාකවත් අතීතේවත් කවුරුවත්ම දැම්මේ නැති අලුත් සොහොන් ගෙයක් තිබුණාලු. ආමෙන්. අලුත් සොහොන් ගෙයක් තිබුණාලු. ඊට පස්සේ මොකද කරේ? ඒ සොහොන් ගේ ළඟ තිබුණු බැවින් යුදෙව්වරුන්ගේ සූදානම් වීම දවස නිසා ඔහු යේසුස් වහන්සේව එහි තැබුවෝය. ආමෙන්. ස්වාමීන් වහන්සේ හැම දෙයක්ම පිළියෙල කරලා තියෙනවා කියන්නේ ඒකටයි. ආමෙන්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව හැමෝම දාපු ගඳ ගහන සොහොනකට දැම්මේ නැහැ. ආමෙන්. උන්වහන්සේව ලස්සනට සුවඳ ගල්වලා ආමෙන් අලුත්ම සිහින් රෙදි වලින් ඔතලා අලුත් කිරි සොහොන් ගේක. ආමෙන්. ලස්සනට මාබල් අල්ලපු ලස්සනට කැටයන් දාපු මේ ඉස්සර සොහොන් ගෙවල් කියන්නේ මොනවද? ඒක ගෙයක් වාගේ. ඒ ගෙයක් කියන්නේ ඒක ගුහාවක් වාගේ. පුංචි ගුහාවක් වාගේ. ඒකේ පොඩි තියෙනවා ඇඳක් වගේ පොඩි පැලට් එකකුත් තියෙනවා. ඒ පැලට් එකට ගිහිල්ලා ඒ බොඩි එක තියෙනවා. තියලා තවත් සුවඳ ගල්වලා ඒගොල්ලෝ ඇවිල්ලා එළියට ඇවිල්ලා ඒ ගල රෝල් කරලා ඒ ගුහාව වහලා ඒක මුද්‍රා කරනවා. ආමෙන්. හල්ලුයා. ඒකයි සොහන් ගයක් කියන්නේ. සමහරවිට ඒ ගයක් කියන්නේ ඒක. හුඟක් වෙලාවට එතනින් පටන් ගන්න ඊට පස්සේ කියමු මේ තාත්තා මැරුණා කියලා. තාත්තා මැරුණාට පස්සේ ඊට පස්සේ අම්මා මැරෙනවා. ඊට පස්සේ ඒ සොහොන් ගේටම තාත්තව දාපු සොහොන් ගේටම තමයි අම්මව තැන්පත් කරන්නේ. ඊළඟ ළමයි මැරුණොත් එimhe ළමයින්වත් තැන්පත් කරන්නේ ඒ සොහොන් ගේට. එතකොට ඒ සොහොන් ගේ නම ඇවිල්ලා මේක මේ අයගේ පරම්පරාවේ සොහොන් ගේ. ආමෙන්. දැන් මෙහෙත් තියෙනනේ සොහොන් මේ වලවල්නේ තියෙන්නේ. නේ ඒ පරම්පරාවේ සොහොන් වල. දැන් එහෙ විදිහට නෙමෙයි තිබුණේ ඒගොල්ලන්ගේ තිබුණේ ගුහාව වාගේ. ඒක එතකොට සොහොන් ගේ වෙනවා. ආමෙන්. හලෙලූයා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ එක්ක අලුත් පරම්පරාවක් ස්වාමීන් වහන්සේ පටන් ගත්තා. ආමෙන්. හලෙලූයා. උන්වහන්සේ අලුතෙන්ම පරම්පරාවක් පටන් ගත්තා. ඒ පරම්පරාව කවුද? ඒ පරම්පරාව තමයි අපි. ආමෙන්. ඒකයි අපිත්
උන්වහන්සේ සමග උන්වහන්සේගේ මරණයට අපිව තැන්පත් කරනු ලබන්නේ බෞතිස්මයත් එක්ක. ආමේන්. ඒතර උන්වහන්සේ දාවිද්ගේ පරම්පරාවේ කෙනෙක්. කියලා උන්වහන්සේව දාවිද්ගේ සොහොන් ගේට තිබුණේ නැහැ. උන්වහන්සේ තිබුවේ අලුත්ම තැනක. මෙන්න පරණ දේ පහව ගියේය. දැන් අලුත් දෙයක් හට ගන්නවා ඇත. ආමේන්. දැන් අපි ඇවිල්ලා ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පරම්පරාවේ. ඒතර අපි මැරුණොත් අපිව තැන්පත් කරන්න කොහෙද? අර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සොහොන් පලේමයි. වැඩේ තියෙන්නේ මොකද්ද? අපි ඊළඟ සෙනසුරාදා අධ්‍යයනය කරන්න යනවා. වැඩේ තියෙන්නේ ඒ සොහොන් පොලේ සාමාන්‍යයෙන් කාවවත් ලේසියෙන් තැන්පත් කරන්න බැහැ. ඇයි ඒ? තැන්පත් කරපු ගමන් දවස් 3න් නැගිටිනවා. ආමේන්. හලෙලූයා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ සොහොන් පොලේ දවස් 3ක් වත් හිටියනේ උන්වහන්සේ 3 වෙනි දවසේ නැගිට්ටා. හලෙලූයා. ඒ වගේම අපිත් උන්වහන්සේගේ සොහොන් පොලේම තැන්පත් කරනු ලබනවා. ඒ වගේම අපිත් නැගිටින්න යනවා ස්වර්ගෙන්. හොරණෑ හංසද්දේ ඇහුණ ගමන්. හලෙලූයා. හලෙලූයා. අපි අත්පොළ සන්නාදයක් දෙමු. හලෙලූයා. උන්වහන්සේ අපිව තෝරගත්ත නිසා. හලෙලූයා. උන්වහන්සේගේ දැන් ලේනෑකමට උන්වහන්සේගේ ඒ පරම්පරාවට උන්වහන්සේ අපව තෝරගෙන අපිව අයිති කරගත්ත නිසා අපිටත් අපේ සියල මුත්තලගේ සොහොන්ගේ දැන් අපිට ඉඩක් නැහැ. ආමේන්. ඒකනේ හුඟක් අය කොහොමත් පල්ලියෙන්නත් අකමැතිනේ. කනත්ත හම්බෙන්නේ නැහැ කියලා. ඔව් ඉතින් කනත්ත ගන්නත් එපා අපරාධෙ බෑ. නේද? දැන් අලුත් සොහොන්පලක් තියෙන්නේ. හලෙලූයා. ඒක ස්වාමින් වහන්සේගේ සොහොන්පල. ඒක ස්වාමීන් වහන්සේගේ පරම්පරාවකට අයිති සෙනගක් අපි දැන්. ආමේන්. උන්වහන්සේගේ වංශයට දැන් අපි අයත්. හලෙලූයා. තවදුරටත් අපේ මුතුන් මිත්තන්ගේ වංශයට නෙමෙයි. අපි දැන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වංශයට, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පරම්පරාවට අයිති සෙනගක්. ආමේන්. ඒ නිසා අපිව තැන්පත් කරන්නේ උන්වහන්සේගේ සොහොන්පලේ. උන්වහන්සේගේ සොහොන්පල ඒ සොහොන්ගේ ලේසි නෑ. ආමේන්. ඒකේ වැඩි කාලයක් මනුස්සෙක් ඉන්න යන්නේ නැහැ. ආමේන්. හලෙලූයා. ඒ මූර්ත ශරීරයේ වැඩි කාලයක් තියෙන්න යන්නේ නැහැ. ඒ අය උන්වහන්සේගෙන් බලෙන් පූර්ණ වෙලා මලවුන්ගෙන් නැගිටින්න යනවා. ආමේන්. ඒ නිසා අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු මේ හවස් කාලේ. හලෙලූයා. ස්වාමී මගේ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ දාතන වුණා ස්වාමීනි. ඔබ වහන්සේ ප්‍රේම කරපු ඔබ වහන්සේ උගන්නපු ඔබ වහන්සේගේ ස්වාමීන් වහන්සේ පිටපස ඔබ වහන්සේ අනුව ගියාව එක්කෙනෙක්වත් ඔබ වහන්සේගේ මරණයෙන් පසු ඔබ සමග සිටින්නට ගියේ නෑ ස්වාමීන් වහන්සේගේ මරණයට අයිතියක් කියාගෙන ආවේ නෑ මගේ දෙවියන් වහන්සේ. නමුත් අපේ දෙවියන් වහන්සේ සූදානම් කරලා තිබුණා. අපි ආනන් වහන්සේ ඔබ වහන්සේ වෙන සූදානම් කර තිබුණා. ඔව් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව පිළිගන්න කෙනෙක්, ඔබ වහන්සේ මරණින් පසු වුණත් පිළිගන්න පුළුවන් කෙනෙක් උන්වහන්සේ රහසින් සූදානම් කොට තිබුණා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මෘත ශරීරයට ඔව් ස්වාමීන් වහන්සේ සුවඳ ගල්වන්ට පවා කෙනෙක් පියාණන් වහන්සේ සූදානම් කර තිබුණා. ඒ වගේම අලුත් සොහොන් ගියා ඔබ වහන්සේනේ පියාණන් වහන්සේ සූදානම් කොට තිබුණා ස්වාමී. ඔබ වහන්සේගේ දරුවන්ට ඔබ වහන්සේ පාවුණත් ඔබ වහන්සේගේ පියාණන් වහන්සේ ඔබ වහන්සේ වතෑරියේ නෑ මගේ දෙවියන් වහන්සේ. ඒ වගේම ඔබ වහන්සේත් අපවත් ලාරින දෙවියන් වහන්සේ ස්වාමීනි. අපි මරුණත් ස්වාමීනි. අපි මරුණත් මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ දේව දරුවන් ලෙසයි මැරෙන්නේ මගේ දෙවියන් වහන්සේ. ඒ මරණ දවසෙත් මගේ දෙවියන් වහන්සේ හලෙලූයා අප වට අපේ පවුලේ නොසිටියත් අපේ යහළුවන් නොසිටියත් ඔව් ස්වාමීන් වහන්සේ අපිට සලකාවී කියන අය නොසිටියත් ඔබ වහන්සේ රහසින් හෝ සූදානම් කරන්ට යනවා යම් පුද්ගලයෙක් අප ගැන වග කියන්ට අපේ ශරීරය ගැන වග කියන්ට අපේ ස්වාමීන් වහන්සේ ආදාහනය අපේ තැන්පත් කිරීම ගැන වග කියන්ට ඒ වගේම අපට සුවඳ ගල්වන්ට යහපත් වූ ආදාහනයක් කරන්ටත් ඔව් මගේ දෙවියන් වහන්සේ හලෙලූයා අප වෙනුවෙන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පුද්ගලයන් සූදානම් කොට තබාවී. ඒ වගේම යහපත් වූ ස්ථානයක්. හලෙලූයා. අලුත් පරම්පරාවක්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දරුවන් ලෙස අලුත් එලේවල
සම්බන්ධකමක් සමග එල්ලේවල නෑකමක් සමග මගේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සොහොන් පලේ ඔව් ස්වාමිනේ සදහටම සොහොනේ ඉන්ටර්නෙමේ ස්වාමිනේ නමුත් සොහොනසේට නැවත නැගිටින පිණිස බලයෙන් යුක්තව ඔබ වහන්සේගේම ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම සොහොන පලේ ඒ පරම්පරාවට ඒ ලේ නෑකමට අප සම්බන්ධ කරන්නා වූ අපද තැන්පත් කරන්නා වූ ස්වාමීන් වහන්සේ ඔබම නිසා ඔබට ස්තුති කරනවා ස්වාමිනේ මරණයට පත් වුණා ස්වාමිනේ ඔබ වහන්සේ තුළ නැවත මලවුන්ගෙන් අප නැගිටවා ගන්ට සූදානම් වූ දෙවියන් වහන්සේ නිසා ස්තුති කරනවා සියලු මහිමය ඔබ වහන්සේටයි මුළුම ගෞරවය ප්‍රශංසාව මුළුම නමස්කාරය ඔබට පමණක්මයි ජේසුස් වහන්සේගේ නාමයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අත්‍යතුම් බලන්තු නාමයෙන් හාලෙලූයා ස්වාමිනේ ප්‍රශංසා වේවා ප්‍රශංසා ස්වාමිනේ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ අද දවස නිසා ස්තුති මේ මොහොත නිසා ස්තුති ඔබ වහන්සේගේ වචනය නිසා ස්තුති තව දුරටත් ඔබ වහන්සේගේ කරුණාවත් ඔබ වහන්සේගේ ප්‍රේමයත් ඔබ වහන්සේගේ ශුද්ධාත්ම මඟ පෙන්වීමත් අප තුළ තවමින් අද දවස පුරාවට ඔබ වහන්සේ තව දුරටත් අප ආශිර්වාද කෙරේවා ඔබ වහන්සේගේ කරුණාව තුළ ඔබ වහන්සේගේ සැලැස්ම තුළ ඔබ වහන්සේගේම දේව කැමැත්ත තුළ අප ඉදිරියටත් ඉහළටත් ඔබ වහන්සේම අප රැගෙන යන සේක්වා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සියලු මහිමය ඔබ වහන්සේටයි මුළුම ගෞරවය ප්‍රශංසාව ඔබට පමණක්මයි නාසරි ජේසුස් වහන්සේගේම නාමයෙන් ආමේන් හාලෙලූයා ස්වාමීන් වහන්සේ ප්‍රශංසා වේවා හොඳයි එහෙනම් හැමෝටම ජේසුස් පීඨයි මේ පිටයි